මස්තිෂ්කය සුසුම්නා ශීර්ෂකය. එතකොට මේ මස්තිෂ්කය ගැන කතා කරාම මස්තිෂ්කය අර්ධගෝල දෙකයි වම් අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලය කියනවා. ওই වම් අර්ධගෝලය මගින් ශරීරයේ දකුණු පැත්ත වැඩ කරනවා. දකුණු අර්ධගෝලය මගින් ශරීරයේ වම් පැත්ත වැඩ කරනවා. එතකොට ක්‍රොස් වෙලා තමයි වැඩ. එතන වැඩ කරන්නේ. මෙන්න මේ මොළය ගත්තාම පුතේ ඔය මොළය සංවලිතයි දඟල ස්වභාවයක් තියෙනවා. දඟල ස්වභාවයෙන් මොළය පවතින. ඔන්න පුතේ මොන දඟල ස්වභාවයෙන්ද මේ මොළයේ පෘෂ්ඨ ශ්‍රේෂ්ඨ බලය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් කීමකට කියනවා මේ භාවාත්මක සින්දුවාන කොට කල්පනා කරනකොට මෙන්න මේ සංවලිත ස්වභාවය වැඩි වෙනවා කියලා. ඒක වෙන්නේ සංවලිත ස්වභාවය වැඩි වෙනවා නම් වැඩි වෙනකොට මතක ශක්තිය වැඩි වෙන්න ඕනේ. මොකද හේතුව මතක බුද්ධ සංකල්පය වැඩි වෙනවා. මොකද හේතුව මේ පුස්තකයේ බලය වැඩි වෙන්න ඕනේ. කොහොමද මේ මොළය පිටතින් පුතේ දූෂ්‍ය ද්‍රව්‍ය සහිතයි අලු පාට දූෂ්‍ය ද්‍රව්‍ය සහිතයි පිටින් අලු පාට තමයි පේන්නේ. අතුලින් ශේත ද්‍රව්‍ය සහිතයි. බලන්න තියෙනවා වම් හා දකුණ සාධකවල කොටස් දෙකකින් මොලේ බාහිර අලු පැන් දූෂ්‍ය ද්‍රව්‍යෙන්ද ස්නායු ශරීරයේ ඊට ඇතුළතින් විසුණු බාහිර ශේත ද්‍රව්‍යෙන්ද සමන්විතයි. වම් මස්තිෂ්ක අර්ධගෝලය මගින් දේ දකුණු භාගයේද දකුණු මස්තිෂ්ක අර්ධගෝලය මගින් දේ වම් භාගයට පාලනය කරයි. මස්තිෂ්කයේ ඇති සංවර්ධන ස්වභාවය නිසා බාහිරයේ පෘෂ්ඨ වර්ග ඵලය වැඩි වී ඇත. ඊව කාරණා ටික සමාධියේ. හරිද? හරි. මෙන්න මේවා තියෙනවා මස්තිෂ්කයේ කෘත්‍යයන් තියෙනවා. මස්තිෂ්කයේ කෘත්‍යයන් ලියා ගන්න. වේදනාව, දෘෂ්ටිය, රස, උෂ්ණත්වය, ගන්ධය වැනි. ඒ කියන්නේ මොනවාද? අර ප්‍රතිග්‍රාහක වල වගේ දැනෙන උත්තේජය. මේවා පුතේ ලබා ගන්න මේ දැනෙන්නේ යාමනය කරගන්නේ මොලේ. සංවේදන ප්‍රතිග්‍රහණය කරයි. උෂ්ණත්වය වැනි සංවේදන ප්‍රතිග්‍රහණය කරයි. ඒක එකට අසන සංවේදී කලාපයක් වෙන දෘෂ්ටික කලාපය, කාණ සංවේදී කලාපයක් වෙන ශ්‍රවණ කලාපය, ආදි වශයෙන් මොලේ තියෙන අපේ එක ඒරියාස්. ඒ එක ඒරියාස් වලට අදාළව තමයි කටයුතු කරන්නේ. අසෙන් දකින්න සංවේදනයේ දෘෂ්ටික ස්නායුවේ දෘෂ්ටි සංවේදී කලාපයට තමයි ගෙනියන්නේ. ඒ දෘෂ්ටි සංවේදී කලාපෙත් තමයි මේක අඳුරගන්නේ. ඒක තමයි ශ්‍රවණ ස්නායුවේ ශබ්දයක් කරනවා නම් ශ්‍රවණ ස්නායුව මගින් මේක ගෙනියනවා ශ්‍රවණ සංවේදී කලාපයට. ශ්‍රවණ සංවේදී කලාපෙත් තමයි මේ ශබ්දය අඳුරගන්නේ. ඒ වගේ මේ අපිට එන උත්තේජන ප්‍රතිග්‍රහණය කරගන්නේ මොලේ ඒ අවස්ථාවට අදාළ ස්ථාන තියෙනවා. ඊළඟ එක ඉගෙනීම, සිතීම, බුද්ධිය වැනි. ඉගෙනීම, සිතීම, බුද්ධිය වැනි. උසස් මානසික ක්‍රියා ඇති කරයි. උසස් මානසික ක්‍රියා ඇති කරයි. ඊළඟ එක ඉච්ඡානුක පේශි වරාත් ලියා ගන්න කාංකාල පේශි සංකෝචනය පාලනය කරයි. ඊළඟ එක ප්‍රතිග්‍රාහක වල සිට පැමිණෙන ආවේග ලබා ගැනීමට
සංවේදී තොරතුරු එම ආවේග වලින් ලැබෙන සංවේදී තොරතුරු තේරුම් ගැනීමට එම තොරතුරු ගබඩා කර ගැනීමට උපකාර වේ. හරි. සරලව කිව්වොත් මධ්‍ය ස්නායු පද්ධතියේ වෙන දේවල් ඇහුවාම මධ්‍ය ස්නායු පද්ධතියේ වෙන දේවල් මතක තියාගන්න. ඉගෙන ගන්න ළමෙක් මතක තියාගන්න. හරිනේ? ඉගෙන ගන්න ළමෙක් මොකද කරන්නේ? අසකරනාස දිව ශරීරයේ සමේ උත්තේජන ලබා ගන්න. වැඩ කරන්න නම් ඒක කරන්න බෑ. පොත බලන්න ඕනේ. මේකේ වහන් ඉන්න ඕනේ. ඒවා ලියන්න ඕනේ. ඉතින් ප්‍රතිග්‍රාහකයන් උත්තේජන ප්‍රතිග්‍රහණය කරනවා. ඊළඟට ඉගෙන ළමයි තව කරන එක සිතීම බුද්ධිය වගේ දේවල් කරනවා. තව එකක් ලියන්න ඕනේ. ඒ වගේම පාඩම් කරන්න ඕනේ, ක්‍රියාකාරකම් කරන්න ඕනේ, සිතාමතා ක්‍රියා කරන්න ඕනේ. එහෙනම් ඉගෙන ගන්න ළමයෙක් මතක තියාගත්තා නම් සරලව මස්තිෂ්කයෙන් කරන්න ඕනේ මතක තියාගන්න පුළුවන්. හරිනේ? ඊළඟට අනුමස්තිෂ්කය. එනේ මස්තිෂ්කයට අපරිණතිවාදී තමයි කියන්නේ අනුමස්තිෂ්කය. අනුමස්තිෂ්කය මොකද කරන්නේ කියලා වුණාම අනුමස්තිෂ්කය මොකද කරන්නේ? උදාහරණ සරලයි. අනුමස්තිෂ්කයෙන් කරන්න ඕනේ මතක තියාගන්න ඕනට පස්සේ දීපු මිනිහෙක් මතක තියාගන්න. දීපු මිනිහට මොකද බැරි කරන්නේ? මොකද බැරි කරන්නේ? කෙලින් ඉන්න බෑ පොඩ්ඩක්. ඇවිදින්නේ කොටින්ගම කොහමද? මෙහෙම තමයි ඇවිදින්නේ. එයි ඇවිද ගන්න බෑ යාර. අවලාව කෙලින් ඉඳ ගන්න කොහොමද කියන්නේ? කොහම වෙරනවා යා. එළ කෙලින් ඉන්න බෑ. එහෙනම් අනුමස්තිෂ්කය මොකක් කරනවා ඇද්ද? දේහ සමතුලිතව පවත්වා ගන්නවා. සමතුලිතව පවත්වා ගන්නවා. ඒ වගේම තමයි මේ ඒ කෙනෙක්ට මේ දීප කෙනෙක්ට සිතාමතා ක්‍රියාවන් සිද්ධ කරන්න බෑ. බැලන්ස් කරගන්න බෑ. මම උදාහරණයක් දෙන්න මම උදාහරණේ ඊරියට කියනවා. ඉන්දියාවේ මිනිස්සෙක් බයිසිකලෙන් බිම බයිසිකලෙන් නැගිට්ටන්න ඕනේ මුට. පොරපු දෙයක් නෙමෙයි. අර බයිසිකලේ තියෙන ත්‍රිකෝණ වගේ කෑල්ලක් නේද? අන්නේ කෑල්ලට ගිහිල්ලා හැන්ඩල් එකනේ සීට් එක වල උස්සන. උස්සනකොට මු බයිසිකලෙත් එක වැටුණා. හරි. ආයි නැගිටලා ආයි අරකට ත්‍රිකෝණ මැදට ගිහිල්ලා ආයි බයිසිකලේ උස්සන. නැගිට ගන්න බෑ බයිසිකල. දරින්දරේ වැටෙනවා. මේ සිතාමතා කරන ක්‍රියාවන් පාලනය කරගන්න බෑ යා. ඊළඟ එක තමයි දේහය පුතේ සුදුසු ආකාරයෙන් පවත්වාගෙන යන්න බෑ යා. අන්න ඒවා අනුමස්තිෂ්කයෙන් කරන ක්‍රියා. එහෙනම් අනුමස්තිෂ්කයෙන් මොනවාද කරන්න ඕනේ කියලා කිව්වම දීපු මිනිහෙක් මතක් කරගන්න. ඒ ඇතුළේ ලියා ගන්න පුළුවන්. එහෙනම් අනුමස්තිෂ්කයෙන් සිදු කරන ක්‍රියා මොනවාද කියලා පළවෙනි එක දේහේ සමතුලිතතාව පවත්වා ගැනීම. දේහේ සමතුලිතතාවය පවත්වා ගැනීම. ඊළඟ එක ඉච්ඡාංග පේශී ක්‍රියාකාරීත්ව පාලනය. බේසික් ක්‍රියාකාරීත්ව පාලනය. උඩ මස්තිෂ්කයේ ඉච්ඡාංග පේශී සංකෝචනය පාලනය. මේක ක්‍රියාකාරීත්ව පාලනය. ඊළඟ එක දේහයේ චලන නිසියාකාරව සිදු කිරීමට දායක වීම. නිසියාකාරව සිදු කිරීමට දායක වීම.
හරිනේ. ඊළඟට පුතේ සුසුම්නා ශීර්ෂකය. සුසුම්නා ශීර්ෂකය කරන්න ඕනේ මතක තියාගන්න ඕන වෙච්ච ගමන්. පුතේ පපුව අත දිහා බලන්න. ඊළඟට මොකද වෙනවද? ලබ්ඩ. 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 ඒත් එක්කම උඩ පල්ල යනවා දැන්. ඒ කියන්නේ වර්ධ ස්පන්දනය වෙනවා. ශ්වසනය වෙනවා. මේ සිතාමතා කරන ක්‍රියාවන් දුව. නෑ සිතාමතා කරන ක්‍රියාවන් නෙවෙයි ඒවා. එහෙනම් සිතාමතා කිරීමකින් තොරව සිදු කරන ක්‍රියාවන් සිද්ධ කරන්නේ උදේ. මෙන්න මේ සුසුම්නා ශීර්ෂකය. එකින්ද සුසුම්නා ශීර්ෂකයෙන් කරන වැහුව ගම ටිකක් පපුර අත තියාගෙන බලන්න. හරිද? ලියා ගන්න සුසුම්නා ශීර්ෂකයෙන් සිදු කරන ඒවා. හෘද ස්පන්දන වේගය. හෘද ස්පන්දන වේගය. පාලනය කිරීම. ශ්වසන වේගය පාලනය කිරීම. වමනය, කැස්ස, කිවිසින්, ඉක්කාව වැනි ප්‍රතික්‍රියා පාලනය කිරීම. හරි. පුතේලාට සුසුම්නාව තියෙනවා. ඔයාලගේ ටියුට් එකේ සුසුම්නාව කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා. සුසුම්නාව කියලා කියන්නේ මොකක්ද? අදරීය. සුසුම්නා ශීර්ෂකට අදරීය ආරම්භ වෙන සිල් නාලයක්. ඒක තමයි සුසුම්නාව කියලා කියන්නේ. ඒවා තියෙනවා සුසුම්නාව ශීර්ෂක අදරීය ආරම්භ වී කෂේරු තුලින් ගමන් කරන නාලාකාර ව්‍යුහයක් කියලා. ඕකේ. අපි ඉස්සෙල්ලා කතා කරා මොළයේ තියෙන්නේ පිටතින්ම දූෂණ ද්‍රව්‍ය. ඇතුළතින් තියෙනවා ශීත ද්‍රව්‍ය. ඒකට හේතුව තමයි මේ මොළේ හැදලා තියෙන්නේ අන්තරාර නියුරෝන වලින්. ඒ නියුරෝන වල දේහයේ තියෙන්නේ පිටින් ඒකින්ද දූෂණ ද්‍රව්‍යයි. මයිලින් කොපු තියෙන්නේ ඇතුළතින් ඒකින්ද ශීත ද්‍රව්‍යයි. හරිද? ඊළඟට මේ අපි සුසුම්නාව ගත්තාම පුතේ සුසුම්නාව ඒකේ අනිත් පැත්ත. ඕකේ මේ පොතේ තියෙනවා ඔයගලන්ගේ මේකේ තියෙනවා උදරීය පෘෂ්ඨය අපරීය පෘෂ්ඨය ඔයගලන්ට ඕනේ. මෙන්න මේ ව්‍යුහයක් තියෙනවා ඔයගලන්ගේ. ඔන්න ව්‍යුහයක් තියෙනවා. හරිද? මෙන්න මේවා තමයි පුතේ මම අර කිව්ව සුසුම්නාව කසේරුව මැදින් යනකොට ඒ කසේරුව මැදින් යද්දී ඒ කසේරුවේ දෙපැත්තේ විහිදෙන සුසුම්නා ස්නායු එක පර්යන්ත ස්නායු පද්ධතිය කියලා කිව්වා. නේද? තමයි සුසුම්නා ස්නායු. ඔය විදිහට තමයි බෙදලා යන්නේ. උදාහරණයක් විදිහට මේක නාලාකාර ව්‍යුහයක් විතර ගත්තොත් මෙන්න මේක සුසුම්නාව මේ පැත්තක් නම් ඔයගොල්ලෝ මේ කපලා පෙන්නන්නේ. ඔන්නම කොටසක් නම් මේ ඔයගොල්ලෝ කපලා පෙන්නන්නේ. ඒක මේ දෙපැත්තේ මෙන්න මෙහෙම පර්යන්ත ස්නායු වෙනවා. පර්යන්ත ස්නායු පද්ධතිය දෙන ඔහම සුසුම්නා ස්නායු බෙදලා ගිහිල්ලා. හරිද? කපාල 31කට ඉගල් බෙදලා යනවා. හරි. ඔන්න ඔයගලන් පොලේ තියෙන ඔය විදිහටම පිටතින් තියෙන ශේත ද්‍රව්‍ය මම කිව්වා මොළයට වඩා අනිත් පැත්තේ තියෙන මොළයේ තියෙන පිටතින් දූෂණ ද්‍රව්‍ය මේකේ තියෙන ශේත ද්‍රව්‍ය අතුලින් තියෙනවා කියලා කියනවා දූෂණ ද්‍රව්‍ය. ඒ වගේම මැදේ තියෙනවා මැද නාලය. එන්න මේකේ මැදින් යන මැද
නාලය. මේ මධ්‍ය නාලය තමයි මේ තියෙන්නේ. නම් කරපු උපසනාත් ඕගොල්ලන්ගේ ටියුට් එකේ දාලා තියෙනවා. ඊළඟට කතා කරන්න තියෙන්නේ ප්‍රතික ක්‍රියාව. ප්‍රතික ක්‍රියාව. හරිද? ප්‍රතික ක්‍රියාව කියන්නේ මොකක්ද? ප්‍රතික ක්‍රියාව කියන්නේ තමයි ඉස්සලා ප්‍රතික ඡාපය කතා කරමු. ප්‍රතික ඡාපය. මේ ප්‍රතික ඡාපය තමයි පුතේ මානව ස්නායු පද්ධතියේ තියෙන ව්‍යුහ කෘත්‍යාත්මක ඒකකය. මේක තමයි කෘත්‍යාත්මක ඒකකය. කෘත්‍යාත්මක ඒකකය. මානව ස්නායු පද්ධතියේ ව්‍යුහාත්මක ඒකකය මොකක්ද කිව්වේ? ව්‍යුහාත්මක ඒකකය තමයි නියුරෝන. නියුරෝන ආකාර තුනක් තියෙනවා කියලා කිව්වා අපි මොනවාද? සංවේදී නියුරෝන, ඒ වගේම අන්තර්හාර නියුරෝන, මධ්‍ය ස්නායු පද්ධතිය තිබ්බා. ඊළඟට චාලක නියුරෝන. මෙන්න මේක තමයි ව්‍යුහය හැදෙන්නේ. මේ ව්‍යුහය පාවිච්චි කරලා ක්‍රියාව කරනවා. අන්න යාර කියනවා කෘත්‍යාත්මක ඒක. කෘත්‍යාත්මක ඒකක හඳුන්වන්නේ ප්‍රතික ඡාපය විදියට. මොකක්ද මේ ප්‍රතික ඡාපය කියලා කියන්නේ? අපිට යම් උත්තේජයක් ලැබිලා පුතේ ඒ උත්තේජය ප්‍රතිචාර දක්වද්දී ඒ උත්තේජය ප්‍රතිචාර දක්වන්න ප්‍රතිග්‍රාහකය මගින් තමයි පුතේ ඔබ ගන්න. උත්තේජය ලබා ගන්න මොකෙන්ද? ප්‍රතිග්‍රාහකය මගින් තමයි ලබා ගන්න. ප්‍රතිග්‍රාහකය මගින් උත්තේජය ලබාගෙන මේක ගිරනවා කාටද? මෙයා සංවේදී නියුරෝනේ. සංවේදී නියුරෝනේ අන්න ප්‍රතිග්‍රාහකයෙන් ගන්න සංවේදී නියුරෝනෙන් ගන්න මේ පණිවිඩය කියනවා පුතේ මධ්‍ය ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය කියලා කියන්නේ මොකක්ද? අන්තර්හාර නියුරෝන කියලා මම කිව්වා. සුසුම්නාව. අන්තර්හාර නියුරෝන වලින් අපිට ඕනි වැඩේ කරන්න මෙන්න මේ ප්‍රතිග්‍රාහකයට අදාළව ප්‍රතිචාර දක්වන්න කියලා ප්‍රතිග්‍රාහකවල උත්තේජන අදාළව ප්‍රතිචාර දක්වන්න කියලා පේශියෝ කාරක වලට මේ පණිවිඩය දෙනවා. පණිවිඩය දෙන්නේ කවුරු මගින්ද? චාලක නියුරෝන මගින්. චාලක නියුරෝන. යා ප්‍රතිචාර දක්වනවා. කවුරු මගින්ද? චාලක නියුරෝන මගින්. මෙන්න මේ ආකාරයෙන් ප්‍රතිග්‍රාහකයෙන් උත්තේජන ලබාගෙන ඒ පණිවිඩයේ මධ්‍ය ස්නායු පද්ධතියට දීලා ඒ පණිවිඩයේ පුතේ ගිහිල්ලා කාරකයකට දෙනවට එහෙමත් නැත්නම් ප්‍රතිචාර දක්වන්න කාරකයකට ලබා දෙනවට කියනවා චාලක නියුරෝනෙන් ඔය වැඩේ කරනකොට මෙන්න මේ ක්‍රියාවලියට කියනවා පුතේ කෘත්‍යාත්මක ඒකවත් ප්‍රතික ඡාපය කියලා. ඔක මම සරලව දැක්වුවොත් එහෙම මේ දෙන්න අපි දැන් යන්න ස්නායු මේ සුසුම්නාව එයා තමයි අන්තර්හාර නියුරෝනේ. මෙන්න මෙයා පුතේ මේ මේ නියුරෝන එනවා. මෙයාගේ අත පිච්චෙනවා කියලා හිතන්නකෝ. මෙයාගේ අත පිච්චෙනවා කියලා හිතන්න කිලි කූරකට. මෙන්න මේ ප්‍රතිචාරය ප්‍රතිග්‍රාහක මගින්
සමගින ප්‍රතිග්‍රාහකය මගින් මේ උෂ්ණත්වය කියන උත්තේජය ලබා ගන්නවා. උත්තේජය ලබා ගත්තාම මේක සංවේදී නියුරෝන මගින් මේක ගෙනවා කාටද? අන්තරාර නියුරෝනට. මෙන්න අන්තරාර නියුරෝන. අන්තරාර නියුරෝන ඔය පණිවිඩය දෙනවා උදේ කාටද? කාරකයකට එමත් අතට දෙනවා. අත මොනා කරන්න කියලාද? වීසි කරන්න කියලා දෙනවා. එහෙනම් මෙයා කවුද? මෙයා ප්‍රතිග්‍රාහකය. මෙයා සංවේදී නියුරෝනය. මෙන්න මෙයා කාරකය. පේශි හෝ ග්‍රන්ථි. හරිනේ? මෙන්න මෙයා අන්තරාර නියුරෝන. සුසුම්නාවට දාලා. හරි. ඔක තියෙනවා ඔයගොල්ලන්ගේ පොතේ මෙන්න මෙහෙම ස්නායු පද්ධතියේ කෘත්‍යාත්මක ඒකක ප්‍රතික්‍රියා පිළිස හඳුන්වයි. ප්‍රතිග්‍රාහක සිට මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරකය වෙතට ආවේග සම්ප්‍රේෂණය කිරීම ප්‍රතික්‍රියා පිළිස හඳුන්වනවලු. ඕකේ යටින් දාලා තියෙනවා මම මේ දාලා තියෙනවා වගේ සමේ වූ වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙනවා. සංවේදී නියුරෝනය අන්තර්ගත නියුරෝන මගින් සුසුම්නාවට දෙනවා. ඒ කියන්නේ අන්තරාර නියුරෝන මෙන්න මෙයාට මෙන්න සමෙන් ප්‍රතිග්‍රාහකයේ උත්තේජය ලබා ගත්තා. සංවේදී නියුරෝන මගින් මේක ගෙනාව කාටද? අන්තරාර නියුරෝන වෙච්ච සුසුම්නාවට. ගෙනාලා ඒක දෙනවා කාටද? කාරකයකට ලබා දෙනවා. පේශි හෝ ග්‍රන්ථි. මේක පේශි දෙකක් තියෙන්නේ. පේශි හෝ ග්‍රන්ථි චාලක නියුරෝනේ. ඊට ලෙස යම් සංවේදනා දැනීමෙන් පසු ඒ ප්‍රතිචාර දක්වීමට ප්‍රතිග්‍රාහකයේ සිට මධ්‍ය ස්නායු පද්ධතියට මධ්‍ය ස්නායු පද්ධතිය සිට කාරකයට ආවේග සම්ප්‍රේෂණයට නියුරෝන වර්ග තුනක් උදව් වෙනවා. සංවේදී නියුරෝන, අන්තරාර නියුරෝන, චාලක නියුරෝන කියන්නේ. හරි. ඔය විදිහට පල්ලා පිටුරක් වෙනවා. පිටුරටක් ගාලා නම් කරගන්න. මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ පොඩි ඩොට් එකක් තියෙනවා. මම කන්දේ නැහැ ඔයගොල්ලන්ට වැඩි අදාළත්වයක් නැති හින්දා. මේක තව තියෙනවා පුතේ. උදරීය පෘෂ්ඨය, අදරීය පෘෂ්ඨ ආදී වශයෙන් ඒව ඔයගොල්ලන්ට ඕනේ. මෙන්න මෙතන තියෙනවා ඩොට් එකක්. ඔයගොල්ලෝ කියනවා ගැන්ග්ලියම කියලා. ගැන්ග්ලියම කියලා. මෙයා කවුද? අන්තරාර නියුරෝන. කාරකේ පේශි මනා කරනද ප්‍රතිචාර දක්වනවා. මෙයා උත්තේජ ලබා ගන්නවා. හරිනේ? හරි. ඔන්න ඔතන ප්‍රතික ඡාපයට පස්සේ පුතේ තියෙන්නේ ප්‍රතික ක්‍රියාව. प्रतीक क्रियाව प्रतीक क्रियाව කියලා කියන්නේ උත්තේජයක් ලැබුණාම උදාහරණයක් ඔයගොල්ලෝ අයන් එකකින් රෙදි මැද ඉන්නවා අයන් එකෙන් රෙදි මැද ඉන්නකොට ඔයගොල්ලන්ට එක පාට ඔයගොල්ලන් අත ගෑවෙනවා අයන් එකකින් ඔයගොල්ලෝ මේව කරනවද ඔන්න දැන් අයන් එකේ අත ගෑවුණා ඔන්න දැන් මං ගන්න ඕනි ඔන්න මං දැන් ගත්තා. එහෙම කරන්නේ නෑනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ දන්නේ නැහැ මම අත ගාලා ගත්තා. ගාලා ගත්තා. මේ කවුද මේ වේගෙන් ගන්නෙ? අන්නේ වේගෙන් ගන්නෙ පුතේ ප්‍රතික ක්‍රියාවෙන්. මෙන්න මේ කෘත්‍යාත්මකයේ මේ විදිහට සිද්ධ වෙලා මෙන්න මේ උත්තේජයක් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ. ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ ප්‍රතික ක්‍රියාවෙන්. එනම් යම් උත්තේජයක් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවාට ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවාට කියනවා පුතේ ප්‍රතික ඡාපය කියලා. ප්‍රතික ක්‍රියාව කියලා. ඔයගොල්ලන්ගේ යාළුවෙක්ට කියන්න ඔයගොල්ලන්ගේ නහයි මේ පොල් කෙන්ඩක් ගහන්න කියලා. එකපාරටම අවශ්‍යංගල කිමුමක් යනවා. ඒක මේ හිතාමතා කරන එකක් නෙවෙයි. ඒක මේ ඉබේ වෙන එකක්. ක්ෂණිකව වෙන එක. ඒ වගේම තමයි කකුලේ කට්ටක් කරනවා. ටක් ගාලා කකුල ගන්නවා. වැඩි වෙලා බලන් ඉන්නේ නැහැ.
ඇනිලා හිල්ලලා ඇතුළට ගිහින් බලන්නේ නැහැ. ටක් ගාලා ගන්න. මේ ටක් ගාලා ගන්න කවුද කරේ? අපි හිත හිතා කරා නම් ඔබ. ඇනිලා ඔක්කොම තුනකට පස්සේ හොස්පිටල් එකකට ගියාට පස්සේ මතක් වෙන ඇම්බුලන්ස් මම කකුල ගන්න ඕනේ කියලා. ඒ හිත හිතා කරා නම් අපි හිත හිතා කරා හරි ස්ලෝ මෝෂන් නේ. මේකේ එකක් නෙවෙයි. මේක ශනිකව සිද්ධ වෙනවා. ඒ ශනිකව සිද්ධ වෙන මේ ක්‍රියාවන් ප්‍රතික ක්‍රියා මෙන්න මේවා පුතේ ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. දැන් අවස්ථා දෙකයි. එකක් තමයි පුතේ මේ මුහුණට අදාළව දේවල් සිද්ධ වෙනවා. මේ මුහුණේ තුන කපාලයනේ. මේ කපාලයට අදාළව වගේ ශනික ප්‍රතිචාර දක්වනවා. උදාහරණයක් එකපාරට කවුරු අයින් ආවදින් එන එකපාරට හැවහ ගන්නවා. පොල්කෙන්දක් නැහැ කියන නියමට අග්ගල තිබුම් යනවා. නැහැ මොකක් කර ගියාම එමත් නැත්නම් උගුර මහක් කරේ හරනවා ටග්ගල කැස්සක් යනවා. බත්තෙන් උනා කැස්සක් යනවා. මෙන්න මේවා මොනවාද පුතේ? මූණට අදාළව සිද්ධ ශනික ප්‍රතිචාර. අර්ථ ඇසිපිය ගහන ශනික ප්‍රතිචාර. ඔන්න ඕකට කියනවා පුතේ කපාල ප්‍රතික ක්‍රියා කියලා. මොනවද කියන්නේ? කපාල ප්‍රතික ක්‍රියා කියලා. ඒ වගේම තමයි යමක රත්ත්‍යෙත් එකම අත ගැටුනොත් එම අත ගන්නවා. ඒ වගේම කකුලේ කට්ටක් වුණොත් ටක් ගාලා කකුල ගන්නවා. ගමනක් යන ගමන් නිකන් සීතලට පාරි පෑගුල තිබුණ රවුමට වගේ ඔන්න සරපෙක් කියලා ටක් ගාලා දුවනවා. මෙන්න මේ වගේ ඒවා පුතේ මේ ස්නායු පද්ධතිය සම්බන්ධ වෙලා සිද්ධ වෙනවා. ඒකෙන්ද ඒවට කියනවා සුසුම්නා ප්‍රතික්‍රියා කියලා. එහෙනම් ඔයගොල්ලන්ගේ ටියුට් එක බලමු. ටියුට් එකේ අර දෙනවා උත්තේජයක් සඳහා ඇතිවන ශනික හා අනිච්ඡානුක ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනවලු. ඔය උඩ තියෙන ප්‍රතික්‍රියාපයයි යට තියෙන ප්‍රතික්‍රියාවයි වලට කොට කරලා දීලා තියෙනවා. ඒක ඕන රතු පැන නිත්‍යයෙන් ඉරක් ගාලා තියා ගන්න. ප්‍රතික්‍රියාවකදී සිතීමකින් තොරව අනිච්ඡානුක ශනිකව උත්තේජ සඳහා ප්‍රතිචාර දක්වන සිදුවනවලු. ශරීරය තුළ සිදුවන ප්‍රතික්‍රියාකාර දෙකකි. එක සුසුම්නා ප්‍රතික්‍රියාව. උදාහරණයක් වගේ රත්තු යමක අත ගැටෙන විට අතවනා ඉවතට ගැනීම, පාදයේ කටුවක් කරන විට ශනිකව පාදය ඉවතට ගැනීම. කපාල ප්‍රතික්‍රියා කිවිසීම, කාටට කෙල ඉඟීම, ඔය ආහාරයක සුවඳක් එනවා ආවරපස් ඉබේ සිද්ධ වෙන්නේ. හිත හිතා කරන්නේ. සුවඳක් එනවා, එහෙන් සුවඳ එනකොට මෙහෙ කටට කෙල ඉවරලා ඉවරයි. කෑම කන්න ලෑස්තිලත් ඉවරයි. කටට ගන්න විතරයි තියෙන්නේ. ඇසිපිය ගැසීම වගේවා. හරි. ඔන්න අතරින් පස්සේ කතා කරන්න තියෙන්නේ පුතේ සංසාධක ස්නායු පද්ධතිය. අපි කතා කරමු සංසාධක ස්නායු පද්ධතිය. සංසාධක ස්නායු පද්ධතිය කියන්නේ මොකක්ද? මේක මේ පර්යන්ත ස්නායු පද්ධතියෙන් කියන පුතේ කොටසක්. සංසාධක ස්නායු පද්ධතිය කියන්නේ මොකක්ද? පුතේ මේක මේ සංසාධක ස්නායු පද්ධතිය කියන්නේ මොකක්ද? මේක පුතේ මේ පර්යන්ත ස්නායු පද්ධතිය කියන කොටසක්. හරිද? සංසාධක ස්නායු පද්ධතිය. වචන දිහා බලනකොට සංසාධක ස්නායු පද්ධතිය. එයා තනියම යම් ක්‍රියාවක් සඳහා ඉතා වේගෙන් ප්‍රතිචාර දක්වීමක් සිදු කරනවා. මේ සංසාධක ස්නායු පද්ධතියේ ක්‍රියාත්මක වෙන්නේ හදිසි අවස්ථාවකට ශරීරයේ හැඩගැස්වීම සඳහා මේක සිදු කරන්නේ. හදිසි අවස්ථාවක් අවදි මේ හදිසි අවස්ථාවට අපේ දේහය සලසුම් කරනවා. ඒකෙන්ද මෙන්න මේ හදිසි අවස්ථාවකට දෙන්නේ අපේ තියෙන මට්ටම නෙවෙයි. ඊට වඩා අපි ඉතා හොඳ උත්තේජනයක් ලබා දෙනවා. ඉතා හොඳ තත්ත්වයකටපත් කරනවා අපේ දේහය. ඉතා හොඳ ප්‍රතිචාර දක්වන්න පුළුවන් කෙනෙක් බවට පත් කරනවා. තමයි සංසාධක ස්නායු පද්ධතිය ගත්තාම සංසාධක ස්නායු පද්ධතිය කොටස් දෙකයි.
අනුවේගී පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී පද්ධතිය. අනුවේගී පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී පද්ධතිය. හරිද? මේ අනුවේගී පද්ධතිය කියලා කියන්නේ මොකක්ද? අනුවේගී පද්ධතිය කියන්නේ පොඩේ හදිසි අවස්ථාවල ඉතා හොඳින් දේ සල්සුම් කරනවා. හදිසි අවස්ථාව ඉතා හොඳින්. ඒකට ප්‍රතිචාර දක්වන්න අපේ ඇඟ දේ සල්සුම් කරනවා. ඒකට අනුවේගී පද්ධතිය කියලා කියන්නේ. ප්‍රත්‍යානුවේගී පද්ධතිය කියලා කියන්නේ මේ අපේ ඇඟේ සිදු කරපු වෙනස්කම් ටික පුතේ ආයතනයක් යථා තත්ත්වයටපත් කරන්න ඕනේ. අනේ යථා තත්ත්වයටපත් කරන පද්ධතිය තමයි පුතේ ප්‍රත්‍යානුවේගී පද්ධතිය කියලා කියන්නේ. මේක සිද්ධ වෙන්නේ මේ අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක කරන පුතේ හෝමෝන් එකක් දායක වෙනවා. අපේ වෘක්ක වලට උඩින් මෙන්න මේම වෘක්ක වලට උඩින් ග්‍රන්ථියක් කියලා අපිට ගන්න මේක තොප්පියක් වගේ මේකට කියනවා අධිවෘක්කය කියලා. අධිවෘක්කය. මෙන්න අධිවෘක්කයෙන් හෝමෝන් එකක් ශ්‍රාවය කරනවා පුතේ ඇඩ්‍රිනලින් කියලා. හෝමෝන් එකක් ශ්‍රාවය කරනවා මොකද්ද? ඇඩ්‍රිනලින් කියලා. මේ ඇඩ්‍රිනලින් වලින් තමයි මේ අනුවේගී පද්ධතිය යාමනය කරන්නේ. හරිද? උදාහරණයක් මොකද මේ හදිසි අවස්ථාවකට මුහුණ දෙනවා කියලා කියන්නේ? ඒක මෙන්න මෙහෙම එකක්. අපි රාත්‍රියේදී ගමනක් යනවා. හරිද? රාත්‍රියේදී ගමනක් යනකොට මම ඔයගොල්ලෝ එක්කගෙන යනවා පයින් යනවා ගමන. මම කියනවා පුතේ තව කිලෝමීටරයක් යනකොට සොහොන් පිට්ටනියක් තියෙනවා ඔයගොල්ලෝ ඒ පැත්ත බලන්නවත් එපා. දකුණු පැත්ත තමයි කියන්නේ බලන්නවත් එපා ඔයගොල්ලෝ කියලා. දැන් මොකද වෙන්නේ? දැන් හાર્ට් බීට් එක පටන් ගන්නවා ඩබ් එකක් පටන් ගන්න වැඩි වෙන්නේ. හරිද? මම තව විස්තර කියනවා. ඔතන පුතේ හොල්මන් යනවා. ඔතන මොහිනී ඉන්නවා පුතේ රෑ වෙනකොට සුදු ඇඳුමක් ඇඳගෙන එනවා. බබෙක් වඩාගෙන. අනේ මේ චුට්ටක් ළමයා ගන්නවෝ කියලා. මොහිනී එනවා. ඔයගේ පුතේ සිද්ධි තියෙනවා මේ ගමේ ඕන තරම්. මොහිනීට අවුෙච්ච අය ඉන්නවා. අවුලා හොඳටම නන්නත්තර වෙච්ච අය ඉන්නවා. ඒක සිද්ධි තියෙනවා. මම සිද්ධි ටික කියාගෙන එද්දි ඔයගොල්ලන්ගේ වය තව වැඩි වෙනවා. තව වැඩි වෙලා තියෙනවා. හරිද? දැන් සෝම්පිට ලංගලා කියලා පුතේ ඔන්න දැන් ළඟයි. දකුණු පැත්ත නම් බලන්න එපා පුතේ කියලාවත් කියලා. ඔයගොල්ලෝ බලන්නේ නැද්ද? ඔයගොල්ලන්ට බලන්න නැතුව ඉන්න බෑ. එයි බයයි තමයි. ඒ බය විසින්ම කුතුහලයක් ඇති කරලා තියෙනවා. ඇත්තටම මොකක් වෙයිද කියලා. ඊට මේ මාස්කත්තේ හැටි අපිට කවුරු හරි එපා කිව්වොත් එහෙම. එපා කිව්ව එකමනේ අපි කරන්නේ. ඔය පොඩි එකෙක්ට මුද ෆෝන් එකක් දීලා යන්නකො මේ ඔයා ගැලරි එකට එහෙම යන්න එපා කියලා. ඌ කොහොම හරි ගැලරි එකට යනවා. ඒක තමයි ඉන්නේ. එපා කිව්වට පස්සේ තියෙන ස්වභාවය තමයි ඒක. මතකම් බය කියන එකේ ස්වභාවය තමයි ඒක. කුතුහලයක් ඇති කරන යන වෙලාවේ. ඒ කුතුහලය ඉස්සරහට කරුවොත් දැන් මාර අවුලක් වෙනවා. ඒකෙන් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පුතේ දකුණු පැත්ත බලනවා. දැන් ඔයගොල්ලෝගේ හાર્ට් බීට් එක උඩ යනවා. සීනද වැඩ ගන්න වෙන්නේ ඉන්නේ. ඔයගොල්ලෝ එක පාටම දකුණු පැත්ත බලනවත් එක්කම ඔයගොල්ලන්ට මේනවා පොලේ සුදු පාට එකක් හෙල්ලෙනවා ආවා. සුදු පාට රෙද්දක් හෙල්ලෙනවා. අන්න පුතේ උත්තේජයක් ආව සුදු පාට රෙද්දක් හෙල්ල ඔන්න මොහිනි එනවා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? බුදු අම්මෝ අගුවදිව්වා. මේ මහා කලුවරේ ඔයගොල්ලෝ දුවන්නේ නැද්ද? දුවනවා. ඔගේ සමහරයන් ටිකක් ඉන්නවා ඔතන සීන දුව දාලා දප්පඩේ දාලා වෙවුලලා වම්මනේ දාලා මුත්‍රා ගිල ඔක්කොම වෙලා බිමෙට්‍රි සෙට් එකක් ඉන්න ඕතන. හරිද? ඒක වෙනම කතාවක්.
සමානක් වුණ ටිකක් දුවනවා. ඌට මුතේ මුකුත් පේන්නේ නැහැ කළුවරේ මහා අන්ධකාරය. ඒ වුණාට මේක මොකද කරන්නේ බුදුහාමෝගව මොහිනී දක්කටුව දිව්වා. කැලේ කඩාගෙන දුවනවා. ඩම්පුරේ මේක මේ හිතලද දුවන්නේ? හිතන්නේ නැහැ, මූ දන්නේ නැහැ, මූ කොහෙද දුවන්නේ කියලාවත් දන්නේ නැහැ. පාරක් පේන්නේ නැහැ. පුතා මොකද වෙලා තියෙන්නේ? අන්න අපේ හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙන අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී මෙන්න මේ වෙනවා. දැන් මෙයාට දුවන්න එපැයි. දුවන්න හොඳට පාර පේනකොට දැන් මහා අන්ධකාරේ මද හඳ එළිය තමයි තියෙන්නේ. මේ මද හඳ එළිය පේන්න නම් මෙයාගේ කණිකාව ඉතා හොඳින් විශාල වෙලා ඉතා හොඳින් ආලෝකය ගන්න ඕනේ. ඉතා හොඳින් ආලෝකය ගන්න පරිසරයෙන් කණිකාව විශාල වෙන්න ඕනේ. අන්න අපේ ඒ කණිකාව විශාල වුණා. කණිකාව විශාල වෙනවා. දැන් යාන හොඳින් පේනවා. පෙවුනට වැඩක් නැහැ දුවන්න ඕනේ. දැන් හොඳින් පේන්න උඩ දාඩිය දාලා හොඳට ගන්න තියෙන වැඩක් නැහැ නේ. දැන් හොඳින් පේන වගේ දුවන්න ඕනේ. දුවන්න මොනවා වෙන්න ඕනේද? දුවන්න නම් කකුල් දෙකට පුතේ හොඳින් මොනවා සැපෙන්න ඕනේද? කකුල් දෙකට හොඳින් ඔක්සිජන් සැපෙන්න ඕනේ. ඇයි? ශක්ති නිෂ්පාදනය කරන්න. ශක්ති නිෂ්පාදනය කරන හොඳින් ඔක්සිජන් සැපෙන්න ඕනේ ඉඳා මොනවා වෙනවද? හොඳින් රුධිරය සැපයන්න නම් හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න ඕනේ. හොඳින් පම්ප් කරන්න ඕනේ. රුධිර සංසරණ හොඳින් සිද්ධ වෙන්න ඕනේ. ඒකට මොනවද කරනවද පුතේ? රුධිර සංසරණ පද්ධතියේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. හරිද? හෘද ස්පන්දන වේගය වැඩි. ඔයගොල්ලෝ ලැප්ටොප් එක හැෙන්න ගන්නවා. බෙර ගන්නවා හැෙන්න ගන්නවා. බය වුණාට පස්සේ මෙහෙම. හරිද? අනික තමයි හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න නම් ඔයගොල්ලෝ දැන් දන්නවා සුසන පද්ධතිය අනුව ඔක්සිජනේ රුධිර ඔක්සිජනේ පුද කරන්න නම් ඔක්සිජන් වලින් සැපෙන්න ඕනේ. ඔක්සිජන් හැමෝලින් සැපෙන්න මොනවා වෙන්න ඕනේ? හොඳින් වේගෙන් ශ්වසනය කරන්න ඕනේ. බය වුණාට පස්සේ ඔටෝමැටිකලි හදි දාන්න ගන්නවා. හොඳින් හදි දාන්න ගන්නවා. ඒ කියන්නේ මොනවා වෙනවද පුතේ? ශ්වසන වේගය වැඩි වෙනවා. ශ්වසන වේගය වැඩි වෙනවා. ඒත් එක්කම කෙල බේරෙන්න එහෙම තිබ්බනම් එහෙම ඒ කෙල බේරනකේ මාක් කරලා නවතිනවා. කෙල බේරෙන්න දුවන්න බෑ. මූ දුවනවා මෙහෙන් කෙල බේරනවා. දෙපැත්තෙන් කෙල විසිරෙනවා. එහෙම දුවන්න බෑ. ශරීරය දන්නව එහෙම දුවන්න බෑ කියලා. ඒකෙද පුතේ ඒ ශාරීරික තිබ්බ කේතේ ටික කේත ගන්න නිෂේධනය වෙනවා. කේත ශ්‍රාවය නිෂේධනය වෙනවා. ඒ වගේම තමයි මුත්‍රා පේශි මෙච්චර වෙලා එයාට මේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය කිලෝමීටර පටන් ගත්ත වෙලාවේ නම් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් එහෙම තිබ්බා නම් එහෙම මොනවා වෙන්න ගන්නවද? මේ වෙලාවේ දුවන්න ගත්තාම මුත්‍රා පිට කරන්න බෑ. මුත්‍රා පිට කරන්න දුවන්න බෑනේ. පල්ලහෙන් යනවා මූ දුවනවා. එහෙම කරන්න බෑනේ. ඒකද ශරීරෙම මොනවා කරනවද? මුත්‍රා පේශිද සංකෝචනය කරනවා. ඒතර මුත්‍රා පිට වෙන එක නැති වෙනවා. නතර වෙනවා. ඒත් එක්කම ආහාර ජීවන පද්ධතිය ක්‍රමාකුංචන තරංගත් නිෂේධනය වෙනවා. නිෂේධන නොවුනොත් එහෙම පුතේ බැරි වෙලාව ඌට පුතේ ඔතන බඩ යනවා. බය වෙච්ච ගමන් බඩ යනවා. ඔය දැකද මේ බය වුණාට පස්සේ ඒක ආවෙවුල ඒක අපිට නිරංකාර වෙනවා. බය වුණාට පස්සේ මේ අනුවේගී පද්ධතිය නැතුව ප්‍රත්‍යාවේගී පද්ධතිය වැඩි වුණොත් එහෙම මේක ක්‍රියාත්මක වෙන එක ඒක බය වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒක කණිකාව කුඩා වෙනවා. කණිකාව කුඩා වුණාට ආලෝකය හොඳින් එන්නේ නැහැ.
එන්නේ නැති හින්දා උගේ ඇස් දෙක නිලංකාර වෙනවා. උඩ පේන්නේ නැතුව යන්න ගන්නවා. උතරම් බය වෙනවා. ඒත් එක්කම හෘද ස්පන්දන වේගය අඩු වෙනවා. දැනනවා පපුව රිදෙනවා වගේ. හරි අමාරු. පපුව රිදෙනවා. අම්මෝ වල පපුව අත ගන්නවා. ඒත් එක්කම ශ්වසනය කරගන්න බෑ. හරි අමාරු එකම හුස්ම ගන්න. ඒ වගේම තමයි නිශ්චයදලා තිබ්බ කේඩ ගන්න තිබුණේ මොකෙන් මහා වෙන්න ගන්නවද? කේඩ ගන්න ශ්‍රාවණක් කළ බැරන්න ගන්නව බය වුණාට පස්සේ. ඒත් එක්කම බඩ මෙච්චරලා උඩ මල පහගෙන ඉන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. දැන් බඩ දඟලනවා. බඩ කර කර ගතියක් කරා මෙන්න මෙහෙම අල්ල ගන්නවා. ඒත් එක්කම ඕෆ්ලෝෂන් යනවා. හරිද? බඩ යනවා කොට. එහෙම බඩ යද්දී මේ මුත්‍රාපේ ශීල්ලලා මුත්‍රා පිට වෙන්න ගන්නවා. හෘද ස්පන්දන වේගය අඩු වෙන්න කකුල් වලට අත් වලට රුධිරය සැපෙන්නේ නැහැ. අතපය උලන්න ගන්නවා. අපි කියන මෙට්ලින් ගන්නවා කියලා. ඔන්නෝම වෙලා මුත්‍රා වලින් දබක් ගල වැටෙනවා. සීන දුව වැටෙනවා. එයි අතපය කලින් තියන් ඉන්න බෑ. පණ නැහැ. හරිද? ඕක තමයි වෙන්නේ. ප්‍රත්‍යයන් ඒකත් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අනුමැගේ ප්‍රත්‍යයන් හොඳින් දුවන්න ඕනි. ඒකට මොනවාද? ආහාර දීපත් එක්ක මාපොංචා තරඟ නිෂේධ වෙනවා. ඒත් එක තමයි මුත්‍රාපේශි ඉහිල් වෙනවා. සංකෝචනය වෙනවා. දැන් කැලේ කඩාවට දුවනවා. දුවලා කොහෙද කියලා බේරෙනවා. මොහිනී නෑරලා ඉඳලා දුවනවා. හතියක් වෙලා දෙන්නේ. හොඳින් දුවනවා. අන්න අපේ අදිශය අවස්ථාවකට අවශ්‍ය විදියට ක්‍රියාත්මක වුණා. දැන් පොඩේ බලන්න ගන්න ඕනේද? මේක අපේ ජීවිත කාලෙම මොහිනී දැක් එකදාරක් මොහිනී දැක්ක කියලා ජීවිත කාලෙම දුවන්න බෑනේ. මේක මෙහෙම ක්‍රියාත්මක දිගටම දුවනවා. එනේ හැමෝම හැම වෙලාවෙම මේ වෙලේ සිද්ධ වෙනවා. හැම වෙලාවෙම heart beat වැඩි. හැම වෙලාවෙම මේක ගන්න විශේෂ වෙනවා. කාණිකා විශාල. ඒකෙන් තමයි ඔය ටික ආයෙත් යථාර්ථයටපත් කරන්න බෑ ජීවිත කාලෙම දුවන්න බෑ කොට. යථාර්ථයටපත් කරන්න. අන්න වෙලාවේ අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වුණාට පස්සේ එන්නේ වායුසරයක් යථාර්ථයටපත් කරන්න ප්‍රත්‍යයන් වේගී පද්ධතිය ක්‍රියාත්මක කරනවා. ඒකෙන් මොකද කරන්නේ මේ වායුසරය යථාර්ථයටපත් කරනවා. මොනවා කරනවද කාණිකාව කුඩා වෙනවා. හෘද ස්පන්දන වේගය අඩු වෙනවා. ශ්වසන වේගය සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. කීයට ගන්න උත්තේජනය වෙනවා. හරි. ඔය ආදී වශයෙන් දේවල් සිද්ධ වෙනවා. ඔක තමයි අනුවේගී පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී පද්ධතිය සිද්ධ වෙන්නේ. පරයන්ති ස්නායු පද්ධතිය ආධාර කරන ස්වංසාධක ස්නායු පද්ධතිය කියන්නේ ඔන්න ඕකට. බලපන් ඔයගොල්ලන්ගේ ඩියුට් එක. ඩියුට් එක කියන මෙන්න මෙහෙම. අනිච්චානුග ක්‍රියා පාලනය කරන පරයන්ති ස්නායු පද්ධතියේ කොටසක් වල ස්වංසාධක ස්නායු පද්ධතිය හැඳින්විය හැකිය. සංසාරික ස්නායු පද්ධතිය මගින් දේහ ක්‍රියා අනිච්චානුක පාලනය කරනු ලැබේ. සංසාරික ස්නායු පද්ධතියේ ප්‍රධාන ආකාර දෙකක ක්‍රියාත්මකයේ අනුවේගී පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී පද්ධතිය. අනුවේගී පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී පද්ධතිය මගින් දේහ අනිච්චානුක දාදිසි අවස්ථාවට සූදානම් කිරීම සිදු කරයි. යටින් පුතේ ඉරක් ගන්නවද බෑනේ. මේ අතරින් අනුවේගී පද්ධතිය මගින් අදිසි අවස්ථාවට වඩා සුසුසින් දේහය ගස්වයි. යටින් ඉරක් ගන්නවද බෑනේ. එසේ සිදුවන වෙනස්කම් නැවත ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින් යථා තත්ත්වයටපත් කරයි. අද අනුවේගී ස්නායු පද්ධතිය මගින් සිදුවන්නේ මොනවද කියලා අහනවා. කාණිකා විශාල වෙනවා, කේඩේශ නිෂේධනය වෙනවා, හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, පෙනාලු ආතනමය සීකතාවය. ඒ කියන්නේ ශ්වසන වේගය වැඩි වෙනවා, ක්‍රමානුකූල නිෂේධනය වෙනවා. ප්‍රත්‍යානුවේගී පද්ධතිය කාණිකාව කුඩා වෙනවා, කේඩේශාව උත්තේජනය කරනවා, හෘද ස්පන්දන වේගය අඩු කරනවා, පෙනාලු ආතන වීමේ සීකතාවය අඩු කරනවා, ක්‍රමානුකූල උත්තේජනය කරනවා. ඔන්න ඒක එහා පැත්තේ පින්තූරකුත් තියෙනවා අධ්‍යයනය කරන්න තියෙන්නේ. මේ කිව්ව කාරණා ටික පරයන්ති ස්නායු පද්ධතියෙන් බෙදලා කියලා සිද්ධ වෙන විදිය තියෙනවා. කපාල ස්නායු සහ සුසුම්නා ස්නායු ඔස්සේ. ඊළඟට පුතේ ඔන්න ඔතනින් සම්පූර්ණයෙන් ඉවර වෙනවා පුතේ මොකක්ද? ස්නායුක සමායෝජනය ඉවරයි. අපි කිව්වා සමායෝජනය සිද්ධ කරන්න පද්ධති දෙකක් තියෙනවා. ස්නායුක සමායෝජනය සහ අස්නායුක සමායෝජනය
අපිට ඔන්න ඔතනින් ස්නායක සමායෝජනය ඉවරයි. අපි කිව්වා සමායෝජනය සිද්ධ කරන පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි ස්නායක සමායෝජනය, අනික තමයි අස්නායක සමායෝජනයවත් හෝමෝනමය සමායෝජනය. ස්නායක සමායෝජනය මෙතනින් ඉවරයි. අපි පටන් ගන්න තියෙන්නේ අස්නායක සමායෝජනය. හෝමෝන මගින් සිද්ධ කරපු සමායෝජනය. ස්නායක සමායෝජනය කියලා කියන්නේ මොකක්ද? ස්නායු සහභාගීත්වයක් නැහැ. ඒක හෝමෝන තමයි දායක වෙන්නේ. මෙන්න මේ හෝමෝන නිපදවන්න අන්තරාසර්ග ග්‍රන්ථි කියලා ග්‍රන්ථි జాතියක් තියෙනවා. ඉතින් මේවට කියනවා අපිට නිර්නාල ග්‍රන්ථි කියලා. මෙතන ග්‍රන්ථි වලට නාල නැහැ. මෙන්න මේ ග්‍රන්ථි මගින් හෝමෝන නිපදවනවා. නිපදවලා ඒගොල්ලෝ රුධිරය දෙනවා. රුධිරය ඔස්සේ තමයි පුතේ පරිවහනය කරන්නේ මේ හෝමෝන. පරිවහනය කරලා යම් ස්ථානයක් තියෙනවා මේ ප්‍රතිචාර දක්විය යුතු අන්නේ තැනට ගිහලා මේ හෝමෝන ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වුණාට පස්සේ ඒ තැන සිදු කරන්න ඕනේ වෙනස්කමක් තියෙනවා. අන්නේ වෙනස්කම සිද්ධ කරනවා. වෙනස් කරලා සමායෝජනය සිද්ධ කරනවා. ප්‍රතිචාර දක්වනවා. අන්නේ ආකාරයේ මේ ග්‍රන්ථි ආධාරයෙන් හෝමෝන නිපදවල සිද්ධ කරන සමායෝජනයෙන් කියනවා නිර්නාලකම අස්නායක සමායෝජනයවත් අන්තරාසර්ග ග්‍රන්ථි මේ අන්තරාසර්ග සමායෝජනය. මතක හෝමෝනමය සමායෝජනය කියලා. මේ හෝමෝන නිපදවන්න මං වගේ මෙන්න මේ අන්තරාසර්ග ග්‍රන්ථි මගේ පුතේ අපේ ඇඟේ මෙන්න මෙහෙම අන්තරාසර්ග ග්‍රන්ථි කීපයක් තියෙනවා. උඩින් පටන් ගත්තාම පිළිවෙලින් පුතේ මෙන්න මේවා උඩින්ම පිටියුටරි මොලේ තියෙනවා පුතේ ග්‍රන්ථිය පිටියුටරි කියලා. මේ පිටියුටරි වල හම්බෙලා තියෙනවා 10 වසර මතකයි නම් පුතේ ඔයගොල්ලන්ට මේ ප්‍රජනනය පාඩමේ ආර්ථව චක්‍රය සිද්ධ වෙද්දී හෝමෝන දෙකක් නිපදලෙව්වා FSH හෝමෝනය සහ LH හෝමෝනය කියලා. සිවුනික උත්තේජක හෝමෝනයවත් FSH හෝමෝනයයි ලුටීකරණ හෝමෝනයවත් LH හෝමෝනය. කොහෙන්ද ගනාවේ? පිටියුටරියෙන් තමයි ගනාවේ. අන්න අපේ පිටියුටරිය නිපදුවා. පිටියුටරිය මේ හෝමෝනය හදලා රුධිරය ඔස්සේ පරිවහනය කරලා ක්‍රියාත්මක වෙන්නේ. ඩිම්බ කෝෂය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට ඒ පාඩකෙන් ගහන්න තව තනක් හෝමෝන නිෂ්පාදනය කරා. ඒ තමයි ඩිම්බ කෝෂය. ඩිම්බ කෝෂය හෝමෝන දෙකක් දුන්නා. මෙන්න මේ FSH ක්‍රියාත්මක වෙද්දී ඊස්ට්‍රජන් දුන්නා. LH ක්‍රියාත්මක වෙද්දී ප්‍රොජෙස්ටරෝන් දුන්නා. එහෙනම් ඩිම්බ කෝෂ කියන්නේ ග්‍රන්ථිය. නිර්නාල ග්‍රන්ථිය. ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ යාමනය කරන පියුරු වර්ධනය වෙනවා. උරහිස් පළල් වෙනවා. කිහිලි සායි කිලි ප්‍රදේශවල රෝම වර්ධනය වෙනවා. මේ ආදි වශයෙන් ද්විතීයික ලිංගික ලක්ෂණ වර්ධනය මේ ඇති කරන ඊස්ට්‍රජන් හෝමෝන නිපදුවේ කොහෙද? නිපදුවේ ඩිම්බ කෝෂවල. ක්‍රියාත්මක වෙන්න වෙන තැන්වල. හරිද? එහෙනම් මේ ආකාරයෙන් මේ අපිට හම්බ වෙන නිර්නාල ගන්ධ කීපයක් කරලා උඩ ඉඳන් පල්ලෙහාට පටන් අරගෙන යමු අපි. උඩම තියනවා අපිට පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථිය. ඊළඟට තියනවා අපිට මෙන්න මේ සොරාලයට පිටපස්සේ මෙන්න මේ සොරාලයට පිටපස්සේ තියනවා තයිරොයිඩ් ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථිය. ඊට පස්සේ තියෙනවා තැලමස්. ඊළඟට තියෙනවා ඔයගලන්ට හම්බුණා අග්නේයාස්ය. ආහාර දිනපති හම්බුණා. ඊට පස්සේ තියෙනවා පුතේ මම දැන් කතා කරා ඇඩ්‍රිනලින් හෝමෝනය ස්‍රාවය කරා කාගෙන්ද? අධිවෘක්කවලින්. අධිවෘක්කේ. ඊට පස්සේ
ප්‍රජනක ව්‍යුහවල තියෙනවා ඩිම්බකෝෂ. පුරුෂයාගේ තියෙනවා වෘෂණකෝෂ. ඔන්න පුතේ ප්‍රධාන නිර්නාල ග්‍රන්ථි ටික. උඩ දැන් පල්ලයට බලමු. පිටියුටරි ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය, තැලමසය, අග්න්‍යාසය, අධිවෘක්කය, ඩිම්බකෝෂය. පිටියුටරිය, තයිරොයිඩය, තැලමසය, අග්න්‍යාසය, අධිවෘක්කය සහ ඩිම්බකෝෂය සහ වෘෂණකෝෂය. ඔන්න මගින් හෝමෝන නිපදවනවා. ඒ නිපදවන හෝමෝන පුතේ කාබනික. හෝමෝන කියන්නේ කාබනික. නිපදවල පරිවහනය කරන්නේ කා ඔස්සේද? රුධිරය ඔස්සේ පරිවහනය කරනවා. රුධිරය ඔස්සේ පරිවහනය කරලා මොකද කරන්නේ? එයා නිපදවන්නේ ස්ථාන වෙනත් ස්ථානයක ක්‍රියාත්මක කරන තව ස්ථානයක. නිපදවන්නේ මේ ක්‍රියාත්මක කරන කොහෙද? එක් ස්ථානයක නිපදවි වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව හෝමෝන පුතේ මහා ප්‍රමාණයක් නිපදවන්නේ. ඉතින් කුඩා චුට්ටක් නිපදවන ඇති. වැඩේ කරා. ඒකෙන්ද සොල් පෝෂන් නිපදවන. සොල් පෝෂන් ප්‍රමාණය. හරිනේ. ඔය තමයි නම් මේ නිපදවන හෝමෝන වල ලක්ෂණ. ඔන්නෝම කරලා අපේ ඇඟ යාමනය කරනවා. හරිද? බලනකොට ටියුට් එකේ රසායනික සමායෝජන අන්තරාසාරක ග්‍රන්ථි නිර්නාල ග්‍රන්ථි මගින් හෝමෝන නම් රසායනික ද්‍රව්‍ය රුධිරය ඔස්සේ කාරකයට පරිවහනය කරනවලු. හෝමෝන සතු ලක්ෂණ කියනවා මෙන්න මේවා කාබනිකයි රුධිරය මගින් පරිවහනය කරනවා. ස්ථානික නිපද වේලා තවත් ස්ථානික ක්‍රියාත්මක වෙනවා. ඉලක්ක අවයව උත්තේජනය කරනවා. ඊට අනුසාරයෙන් ප්‍රමාණවත් වෙනවා. ස්වල්පෝෂ ප්‍රමාණවත් වෙනවා. අන්තරාසාර ග්‍රන්ථි පද්ධතිය ගත්තාම මිනිස්සාගේ දේහ තුළ අන්තරාසාර ග්‍රන්ථි ගණනාවක් තියෙනවලු. එම ග්‍රන්ථි මගින් රසායනික සමායෝජන සඳහා අවශ්‍ය හෝමෝන නිපදවනවා. මං කිව්වා පිටියුටරිය මෙතන තියෙන නිපදේ වැරදි අකුරක් තියෙනවා. ඒක අදාළව තයිරොයිඩය, තැලමසය නෑ මෙතන. අග්න්‍යාසය, අධිවෘක්කය, ප්‍රජනනේන්ද්‍රිය. හරි. අපිට ඔයගොල්ලෝ වැඩක් කියලා තියෙනවා ස්නායුක සමාජය සහ රසායනික සමාජය අතර වෙනස්කම් ලියන්න කියලා. අන්න ඒ වගේ ඔයගොල්ලෝ මේව කරන්න එක වැඩක් විදිහට දීලා තියෙන්නේ. එතනින් පුතේ සම්පූර්ණ පද්ධති පාඩම අවසන් වෙනවා. සමායෝජනය ඉවරයි. සමස්ථිතිය ඉතුරුලා තියෙනවා. සමායෝජන සම්බන්ධයෙන් කතා කරපු ඔක්කොම ඔය විදිහට ඉවරයි. ඔයගලන්ට ෂෝට් නෝට් එක හම්බ වෙයි. ඔක්කොගෙම